අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම ලොජික් ගේට් පාඩමට. එතකොට අපි මේ වෙද්දි පාඩම් කීපයක්ම 2021 සහ 22 වෙනුවෙන් ඉවර කරලා තියෙන්නේ. ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා ලොජික් ගේට් පාඩම ඉක්මනටම අපි කරමු කියලා. ඒක අපි අද මෙන් පටන් ගන්නවා. එතකොට ඔගොල්ලෝ නෝට් ලියන කට්ටිය නෝට් එක දාගෙන යන්න මුලින්ම ලොජික් ගේට් කියලා. හරි? ලොජික් ගේට් කියලා මාතෘකාව දාගන්න. අපි බලමු මොනවද ලොජික් ගේට් කියන්නේ කියලා. ලොජික් ගේට් ගැන පාඩම අරගත්තොත් එහෙනම් මතක තියාගන්න මේක අර මම කලින් කියපු සමහර පාඩම් වගේ ලොජික් ගේට් පාඩමේ අනිවාර්යෙන් විභාගෙට ලකුණු 15ක් හෝ ඊට වැඩිපුර ගාණක් එන පාඩමක්. එතකොට ඒකෙන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ පාඩම අතහැරලා යන්න බෑ. සහ මට 200ක් ඔයගොල්ලන්ට ගැරන්ට් කරන්න පුළුවන් මේ පාඩම හොඳට පුළුවන් කරගන්න පුළුවන් ලේසි පාඩමක්. හරි? ඔයගොල්ලන්ට යම් යම් තැන්වල පොඩි පොඩි ගැටලු ඇති. ඒක ඔක්කොම මම निराකරණය කරලා දෙන්නම්. මේ පාඩම හරියට ගොඩ දාගෙන මිසක් A level වලට යන්න එපා. මොකද මේකේ ලකුණු ගන්න පුළුවන් පාඩමක්. ලකුණු ගන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. සහ ඔයගොල්ලෝ තුන්වෙනි පාඩම මේ වෙද්දි බැලුවා නම් සංඛ්‍යා පද්ධති නම්බර් සිස්ටම් පාඩම මේ වෙද්දි බැලුවා නම් මම ඒකෙදි ඔයගොල්ලෝ දකින්න ඇති කෙටි ක්‍රම තොගයක් කියලා දුන්නා. හරි? ඒ වගේ මේකෙදිත් මම ඔයගොල්ලන්ට මේක ලේසියෙන් කරගන්න කෙටි ක්‍රම සෙට් එකක් කියලා දෙන්නම් මේ වීඩියෝ සීරීස් එකේ. හරි? රයිට්. එහෙනම් අපි පොඩි තැන ඉඳන් පටන් ගමු. මුලින්ම දාගන්න ලොජික් ගේට් කියලා. ලොජික් ගේට් කියලා දාගෙන අපි බලමු මොනවද තියෙන ලොජික් ගේට් ටික කියලා. හරි? මේ වෙද්දි මේවා සමහර විට දන්න අය දැනටමත් ඉන්නවා ඇති. දන්නේ නැති අය ඉන්නවා ඇති. හැමෝටම හරියන්න මුලින් ඉඳන් අපි පටන් ගමු. මේ සරල දේවල් වලට මම ලොකු වෙලාවක් ගත කරන්නේ නැහැ. හරි? රයිට්. මුලින්ම පළවෙනි ගේට් එක තමයි අපි පාවිච්චි කරන්න යන not ගේට් එක. not ලියන කට්ටිය ඒව ටික දාගන්න ඕනේ. මෙන්න not ගේට් එක. හරි? එතකොට not ගේට් එකෙන් වෙන්නේ මොකද්ද? ඔයා මේ පරිපතයට දෙන එක හෝ බිඳුව එයා අනිත් පැත්ත හරවනවා. ඒ කියන්නේ ඔයා එක දුන්නොත් එයා බිඳුව කරනවා එක. ඔයා බිඳුව දුන්නොත් එයා එක කරනවා. සරලව එහෙම තේරුම් ගන්න. හරි? සරලයි. එක දුන්නොත් බිඳුව කරනවා, බිඳුව දුන්නොත් එක කරනවා. හැබැයි අපි මේක සංකේතාත්මකව නිරූපණය කරන්නේ හරි? විචල්යක් ඇසුරින් අපි දානවා මෙහෙම x කියලා. අපි මේකට x දුන්නොත් එයා අපිට එවන්නේ x ගේ අනිත් පැත්ත. x ගේ අනිත් පැත්ත අපි හඳුන්වන්නේ x බා විදියට. හරිද? x ගේ අනිත් පැත්ත x බා විදියට තමයි හඳුන්වන්නේ. එතකොට මේකේ truth table එක අරගත්තොත් එතකොට මේ තියෙන්නේ x මේ තියෙන්නේ ප්‍රතිදානය f සමානයි x බා. එතකොට මේවා ඔයගොල්ලන්ට හඳුන්වන්න ඕනේ නැහැ. මේවා ඔයගොල්ලෝ O level ප්‍රස්ථාරවලදී කරනවා. මොකද්ද මේ f කියන්නේ කියලා? f කියන්නේ ප්‍රතිදානය. හරි? ඒක ප්‍රස්ථාරවලදී එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති. හරි. එතකොට අපි බලමු. මෙතන ඔයා බිඳුව ආදානය කරොත් ඔයාට එළියට එන්නේ මොකද්ද මෙතනින්? 1. මෙතනින් 1 ආදානය කරොත් බිඳුව. 1.0යි හැර වෙන මොනවා හරි මට ආදානය කරන්න පුළුවන් මෙතනින්? බෑ. හරිනේ? මෙතන ආදානය කරන්න පුළුවන් මට බිඳුව සහ 1 විතරයි. මං පොඩ්ඩක් කියන්නම් ඇයි ඒ කියලා. ඒක මේ ලොජික් ගේට් පාඩමට වැදගත් නිසා. අපි මේ අඳින්නේ මොනවද? මේ අඳින්නේ පරිපත. තේරුණාද? පරිපත කියලා කියන්නේ සර්කිට් එකක් ඇතුලේ ගමන් කරන්නේ මොනවද? සර්කිට් එකක් ඇතුලේ ගමන් කරන්නේ මොනවද? විදුලියනේ, කරන්ට් එක. එතකොට මේ අපි මේ බිඳුව 1 කියලා නිරූපණය කරන්නේ මේ සර්කිට් එකක් ඇතුලේ යන කරන්ට් එක. හරි? දැන් මෙන්න මෙහෙමයි. ඔය කතාව මෙන්න මෙහෙම තේරුම් ගන්න. හිතන්න මගේ කම්පියුටර් එකක් තියෙනවා මගේ මෙතන. තව කම්පියුටර් එකක් තියෙනවා මෙතන. මට මෙතන ඉඳන් මෙයාට හරි දත්ත සංනිවේදනය කරන්න ඕනේ. මම ඒක කරන්නේ අපි හිතමු මේ අවස්ථාවේදී මම කේබල් එකක් පාවිච්චි කරලා අපි හිතමු විද්‍යුතෙන් යවනවා කියලා. හරි? විද්‍යුතය හැර තවත් ක්‍රම තියෙනවා. මම මේ වෙලාවේ හිතනවා විද්‍යුතෙන් තමයි යවන්නේ කියලා. එතකොට අපි හිතමු මට යවන්න ඕනේ ඒ අකුර මොකක් හරි මැසේජ් එකක් යවන්න ඕනේ. මම මුලින්ම ඒ අකුර මෙයාට මෙහෙම යවන්න ඕනේ. හරි? මෙතන A ටයිප් කරලා එන්ටර් කරපුවාම මේ කම්පියුටර් එකට A කියලා යන්න ඕනේ. එතකොට මේ A කියන අකුර මෙතන ඉඳන් මෙතෙන්ට යන්නේ කොහොමද? මෙන්න මේ වගේ අපි මේකට හඳුන්වලා දීලා තියෙනවා යම්කිසි මෙන්න මෙහෙම අංකයක්. හරි? මොකක් හරි කියලා හිතන්නකෝ. මම උදාහරණයකට කිව්වේ. හරි?
එතකොට මෙන්න මේ අංකයක් හඳුන්වලා දීලා තියෙනවා ඒ අකුරට. එතකොට මේ අංකය පාවිච්චි කරලා තමයි මේ දෙන්න අතර දත්ත සංනිවේදනය කරන්නේ. හරි? මේකට අපි කියනවා බයිනරි කෝඩ් එකක් කියලා. දැන් මෙන්න මේ ඒ අකුර මෙයා මෙතන ටයිප් කරලා එන්ටර් කරපුවාම මේ සංකේතය මේ වයර් එක දිගේ යවන්න බෑ 1.0 යවන්න බෑනේ වයර් එකක් දිගේ. අපි මොකද කරන්නේ මේ සංකේතය එහෙම නැත්නම් මේ ඉලක්කම් මේ කෝඩ් එක අපි විද්‍යුතය පාවිච්චි කරලා හදනවා. මෙන්න මෙහෙම මේ 1 බිංදුව 1 1 බිංදුව 1 1 බිංදුව බලන්න 1 බිංදුව 1 1 බිංදුව 1 1 බිංදුව මෙතන චුට්ටක් දික් වෙන්න ඕනේ. හරි? ඔන්න ඔය විදිහට. එතකොට මෙන්න මේ වගේ හරි මතක තියාගන්න පරිපථයක් ඇතුලේ අපිට විද්‍යුතය වෝල්ටීයතාවය මෙන්න මෙහෙම අඩු වැඩි කර කර මේ තියෙන වෝල්ටීයතාවය අඩු වැඩි වෙන ප්‍රස්ථාරය. මේ විදිහට වෝල්ටීයතාවය අඩු වැඩි කර කර අපිට මේ වගේ සංකේත යවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය මැසේජ් එකක් යවා ගන්න පුළුවන්. ඒතකොට ඔය ක්‍රමය තමයි පරිගණකය ඇතුලේ පාවිච්චි වෙන්නේ. හරි? ඒක චුට්ටක් නිකන් ඔළුවේ තියාගන්න. එතකොට අපිට මේක තේරුම් ගන්න ලේසි. හරි? නැත්තම් බලනවනේ ඇයි මොකද්ද මේ බිංදුව සහ එක ඇයි දෙක තුන දාන්න බැයිද කියලා. එහෙම දාන්න බෑ. අපි මේක දෙකේ පාදයෙන් විතරයි ලකුණු කරන්නේ. ඒ ඇයි කියලා මෙතනින් තේරෙනවා ඇති. හරිනේ? රයිට්. ඒක අපි පැත්තකින් දාමුකෝ. අපි කතාවට යමුකෝ. ඔන්න දැන් ලොජික් ගේට් එක තමයි කතා කරන්න යන්නේ. පළවෙනි ලොජික් ගේට් එක නොට් ගේට් එක. නොට් ගේට් එකේ බිංදුව આવොත් එක වෙනවා, එක આવොත් බිංදුව වෙනවා. සරලව ඒ ටික තේරුම් ගත්තා නම් හොඳටම ඇති. හරිනේ? රයිට්. ඒක අපි සංකේතාත්මකව කියන්නේ x આવොත් එළියට x බා එළියට එනවා කියලා. හරිනේ? පැහැදිලිද? රයිට්. දැන් මට ඒ කියන්නේ මෙතන දැන් අපි හිතමුකෝ x සමානයි 1 නම් x බා කීයද? බිංදුවයි. x සමානයි බිංදුව නම් x බා කීයද? 1යි. හරි? මේකේ තේරුම ඒකයි. x ගේ අනිත් පැත්ත කියන එක තමයි x බා කියන එකේ තේරුම. ඒතර ඔන්න ඔය තියෙන්නේ ඉතා සරලව not gate එක. හරිනේ? right. ඊළඟට අපි යන් ඊළඟ logic gate එකට. අපි දාගමු and gate එක. and gate එක. හරි? and gate එකේ සංකේතය අරගත්තොත් මෙන්න මෙහෙම මේ විදිහට. ඔය තියෙන්නේ and gate එක මෙහෙම නිකන් D අකුර වගේ. එහෙම මතක තියාගන්න. and අකුර and gate එක මොකද D අකුර වගේ. හරි? මෙතනිනුත් මෙහෙම එනවා. දැන් මේකේ නම් ආදාන එකයි තිබ්බේ not එකේ. මේකේ ආදාන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි? මෙතන ආදාන එකයි and එකේ නම් දෙකක් තියෙනවා. අපි ඒක x සහ y කියලා අරගමු. x සහ y කියලා අරගමු. එතකොට මෙන්න මෙහෙම x සහ y කියන ආදාන දෙක ආවහම and කියන ගේට් එකෙන් and ගේට් එකෙන් එන්නේ x වැඩි කිරීම y වගේ අදහසක් තමයි එන්නේ. හරි? and ගේට් එකෙන් මොකද වෙන්නේ? මේ දෙක වැඩි වෙනවා වගේ තමයි වැඩි වෙනවා වගේ එකක් තමයි වෙන්නේ. හරි? බලන්න truth table එක. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. මෙන්න මම x මෙන්න මම y දැම්මා. හරි? බිංදුවයි බිංදුවයි එකයි එකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි ඊට පස්සේ මෙන්න ප්‍රතිදානය x y හරි ඇයි මම මේ බිංදුවයි 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 එකයි එහෙම එහෙම දැම්මේ දන්න අය ඇති දන්නේ නැතුව ඇති දන්නේ නැති අය ඇති හරි ඇයි මම මේ විදිහට දැම්මේ මට දාන්න තිබ්බනේ බිංදුවයි එකයි මුලින්ම එකයි බිංදුවයි එහෙම එහෙම මේ මම දැම්මේ හරි මතක තියාගන්න truth table එකක් අඳිද්දි මේ විචල්්‍ය දෙකෙන් කරන්ට් එක යන්න පුළුවන් එහෙම නැත්නම් මේ බිංදුව එකයි තියෙන්න පුළුවන් හැම විදිහම තමයි මම මේ ඇන්දේ. ඒ කියන්නේ මේ දෙකෙන් බිංදුවයි බිංදුවයි යන්න පුළුවන්. හරි? උඩ එකෙන් බිංදුව යද්දි පල්ලෙහා එකෙන් එක යන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහා එකේ එක යද්දි උඩ එකේ බිංදුව යන්න පුළුවන්. ඊට පස්සේ උඩ එකේ පල්ලෙහා එකේ දෙකේම එක යන්න පුළුවන්. ඒ හැර වෙන මොන හරි අවස්ථාවක් තියෙනවද?
ඒ හැර වෙන මොන හරි අවස්ථා තියෙනවද? නැහැ. ওই අවස්ථා හතර විතරයි මේකෙදි වෙන්න පුළුවන්. ඒ අවස්ථා හතර තමයි මම මේ ඇන්දේ. හරි? එතකොට ඒක ගැන එච්චර ලොකුවට දැම්ම හිතන්න යන්න එපා. ඇයි මේ මෙහෙමම ඇන්දේ කියලා. හරි? මේ විදිහට ඔයගොල්ලෝ අඳින්න තව චුට්ටක් ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට තව හොඳට තේරෙනවා. හරි? තාම මේ ටක් ගාලා මම මේ try කරන්නේ ඉක්මන් logic gate එක ඇඳලා ඉවර වෙලා ඊට පස්සේ අපි අමාරු කොටස් වලට යන්න. හරි? logic gate එක අඳුරගෙන ඉවරලා අපේ සමීකරණ සුළු කරන්න තියෙනවා. ඊට පස්සේ ලොකු පරිපත අඳින්න තියෙනවා. පරිපතේ සමීකරණ සුළු කරන්න තියෙනවා. ඕවනේ අමාරු කියන්නේ ඔයගොල්ලෝ. මේවා නෙමෙයි. මේවා ඒ වුණාට ඕනනේ. ඒකින්ද මම මේ ටට්ටක් ගාලා මේ ටික කරන්නේ. අර සමීකරණ සුළු කිරීම හැම පැත්තට ආවම මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. නියමෙටම ලස්සන්ට කොහොමද මේක මේ ඉතා සරලව කෙටි ක්‍රම පාවිච්චි කරලා සුළු කරන්න කියලා. හරි? රයිට්. ඊට කලින් මේ ටික ටක් ගාලා අපි කරගෙන යමු. බලන්න. AND gate එකේ මම කියවනේ ඒක නිකන් වැඩි කරනවා වගේ හැසිරෙන්නේ කියලා. වැඩි කිරීම වගේ තමයි ඒක හැසිරෙන්නේ. හරි? ඒතර බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් 1 1යි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් 1 1යි. හරි? ඒ කියන්නේ මේ ට්‍රුත් ටේබල් එක අනුව මෙතන බිඳුවයි බිඳුවයි ආවනම් මෙතනින් එන්නේ මොකද්ද? අන්න අපිට එනවා 1 කියන ප්‍රතිදානය එනවා. බිඳුවයි 1යි ආවොත් බිඳුවයි 1යි ආවොත් අන්න බිඳුව කියන එක එනවා. උඩ එක යට බිඳුව ආවොත් ඒත් ඉතින් එක් කරක් බිඳුව බිඳුවයිනේ. උඩ එකයි යට එකයි ආවොත් විතරයි ඔයගලන්ට පේනවද? මම මෙතන හරියට දැම්මේ නෑ. උඩ එකයි යට එකයි ආවොත් විතරයි පල්ලෙහාට එක වෙන්නේ. බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි මම ඉස්සෙල්ලා එක කියලා දැම්මේනේ. හරි? බිඳුවරක් එක බිඳුවයි හරි. ඔන්න ඔහොම තමයි එන්න ඕනේ. එතකොට 1යි 1යි ආවොත් විතරයි ඔයගලන්ට පේනවා ප්‍රතිදානය 1 වෙන්නේ. හරි? මම මේක සරල පරිපතයකින් ඔයගලන්ට පෙන්නන්නම්. දැන් හිතන්න මෙන්න මෙහෙම. හරි? මෙන්න මෙහෙම එකක් හිතන්න. මෙහෙම ස්විච් එකක් තියෙනවා. මේ තියෙන්නේ X ස්විච් එක. මෙහෙම ස්විච් එකක් තියෙනවා. මේ තියෙන්නේ Y ස්විච් එක. මෙතන බල්බ් එකක් තියෙනවා. හරි? මෙහෙම ඇවිල්ලා මෙන්න බැටරිය. මම මෙහෙම පරිපතයක් හැදුවොත් මට කියන්න X අපි ඔන් වෙනවා කියන එක කියලා ගමුකෝ. X ඔන් වුණොත් ඒ කියන්නේ මේ අපි මේ අවස්ථාවක ස්විච් දෙකම ඕෆ් වෙලා තිබ්බොත් බල්බ් එක පත්තු වෙනවද? නැහැ. X ඕෆ් වෙලා Y විතරක් ඔන් වෙලා තිබ්බොත් X ඕෆ් වෙලා Y එක විතරක් ස්විච් එක ඔන් කරනවා. එතකොට බල්බ් එක පත්තු වෙනවද? නැහැ. ඒක පත්තු වෙන්නේත් නැහැ. ඊට පස්සේ X ඔන් වෙලා X ස්විච් එක ඔන් වෙලා Y ඕෆ් වුණොත් බල්බ් එක පත්තු වෙනවද? ඒ පත්තු වෙන්නේත් නැහැ. එහෙනම් ස්විච් දෙකම ඔන් වුණොත් විතරයි නේද මේ වගේ වෙලාවක බල්බ් එක පත්තු වෙන්නේ. ඔන්න එතකොට ඒ වගේ වෙලාවක විතරයි බල්බ් එක පත්තු වෙන්නේ. එතකොට මේ AND gate එක මෙන්න මේ පරිපතය වගේ තමයි හැසිරෙන්නේ. මේ පරිපතය වගේ තමයි AND gate එක හැසිරෙන්නේ. තේරුණාද? එතකොට මේ ටික ඔක්කොම දාගන්න. සමහරවිට ඔයගලන් මේ වගේ පරිපතයක් දීලා අහනවා මේක මේ පරිපතේ ක්‍රියාකාරීත්වයට සමාන logic gate එක මොකක්ද කියලා. එතකොට කෙලින්ම කියන්න පුළුවන් මොකද්ද? AND gate එක. එයි AND gate එකේ මේ ස්විච් දෙකම දැම්මොත් විතරයි ප්‍රතිදානය එක වෙන්නේ. තේරුණානේ? right. එතකොට මේවා ටික ඇඳ ගන්න ඕනේ. හරි? ඊළඟට වීඩියෝ එක පෝස්ට් කරා ඇඳගත්තා. ඔන්න logic gate දෙක හරි not එක හරි AND gate එක හරි ඊළඟට අපි යන් OR gate එකට. හරි? OR gate එක අරගත්තොත් මෙන්න මෙහෙමයි. OR gate එක මෙන්න මේම ඇවිල්ලා ඒකටත් ආදාන දෙකක් තියෙනවා. එම O අකුරෙන් භාගය වගේ කියලා හිතන්න. හරි? එතකොට අමතක වෙන්නේ නැහැ. O එකයි AND එකයි පැටලෙන්නේ නැහැ. O gate එක නිකන් මොකක් වගේද? O අකුරෙන් භාගයක් වගේ මේ. එතකොට O gate එක කියලා මතක හිටිනවා. හරි? O gate එකෙත් ඔයගලන්ට පේනවා ආදාන දෙකක් තියෙනවා. O gate එක හැසිරෙන්නේ මතක තියාගන්න හරියට එකතු කිරීම වගේ. එකතු කිරීම නෙවෙයි එකතු කිරීම වගේ. ඇයි වගේ කියන්නේ කියලා මම කියන්නම්. බලන්න මෙතන එන්නේ x ධන y.
කලින් එකේ ආවේ මොකද්ද AND ගේට් එකේ x වැඩි කිරීම y. මේක x ධන y. පැහැදිලිද? ඒ විදිහට තමයි අපි නිරූපණය කරන්නේ. මේකේ ට්‍රුත් ටේබල් එක ඇන්දොත් මෙන් බලන්න xy බා බිඳුවයි බිඳුවයි එකයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි. බලන්න ඔය අවස්ථා 4 විතරයි නේද මේකෙන් වෙන්න පුළුවන්. එතකොට ට්‍රුත් ටේබල් එක අඳින්දි මේ පිළිවෙලට අඳින්න. එතකොට අපිට එකක්වත් මිස් වෙන්නේ නැහැ. හරිද? එතකොට බිඳුවයි බිඳුවයි ආවොත් මෙතන බිඳුවයි මෙතන බිඳුවයි ආවොත් හරි ප්‍රතිදානය මොකද්ද වෙන්නේ? බිඳුව ධන බිඳුව බිඳුවයි. උඩින් බිඳුවකුයි යටින් එකකුයි ආවොත් බිඳුව ධන එක අන්න එකයි. උඩින් උඩින් එක එනවා යටින් බිඳුව එනවා. එතකොට ඒත් එකයි. එක ධන බිඳුව එකයි. ඊට පස්සේ දෙපැත්තෙන්ම එක එනවා. එකයි එකයි. මතකද යන්න මේ අපි සාමාන්‍ය අංක ගණිතය නෙමෙයි කරන්නේ මේ ලොජික් ගේට් නේ කරන්නේ. ඒකින් හින්දා 1 1 එකතු කරපුවාම අපි මේ ලොජික් ගේට් වල බූලියන් ඇල්ජිබ්‍රා වල සලකන්නේ 1 කියලා. 1 ධන 1 1යි. හරි බූලියන් ඇල්ජිබ්‍රා වලදී විතරයි ඈ අනිත් ඒවාට අදාළ කරගන්න එපා එක. එහෙනම් 1යි. එතකොට බලන්න මේ පරිපතේ සරලව කියන්නේ මොකද්ද? x හරි y හරි දෙකම හරි තියෙනවනම් දෙකෙන් අඩුම ගානේ එකක්. ඒ කියන්නේ දෙකම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ කියන එක. දෙකෙන් අඩුම ගානේ එක ස්විච් එකක් ඔන් වෙලා තියෙනවා නම් මෙන්න මෙතනින් එක ප්‍රතිදානය කරනවා කියන එක. තේරුණාද? එතකොට දෙකම ප්‍රතිදානය මේ දෙකම එක වෙන්න ඕනද? නැහැ. එකක් එක වෙලා තිබ්බත් ඇති. හැබැයි දෙකම බිඳුව වෙලා බෑ. හරිනේ? උදාහරණයක් මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ. බෑ. මෙන්න මේ වගේ පරිපතයක්. හරි? මෙහෙම තියෙන වෙලාවට මෙතනින් බල්බ් එක තියෙනවා. මෙහෙම බැටරි එක තියෙනවා. බලන්න මේකෙදි මේ x මේ y. x ස්විච් එක ඔන් කරොත් බල්බ් එක පත්තු වෙනවද? ඉස්සෙල්ලාම අපි ස්විච් දෙකම ඔෆ් වෙලා අවස්ථාව බලමු. ස්විච් දෙකම ඔෆ් වුණොත් බල්බ් එක පත්තු වෙනවද? නැහැ. ස්විච් y විතරක් ඔන් වුණොත් මේ y එක විතරක් ඔන් වුණොත් පරිපතය සම්පූර්ණයි නේද? බල්බ් එක පත්තු වෙනවා. x විතරක් ඔන් කරොත් y ඔෆ් කරලා x විතරක් ඔන් කරොත් ඒත් පත්තු වෙනව නේද බල්බ් එක? x සහ y දෙකම ඔන් කරොත් ඒත් පත්තු වෙනවා. ඒ කියන්නේ මේ ස්විච් දෙකෙන් එකක් හරි අඩුම ගානේ දෙකක් හෝ දෙකම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අඩුම ගානේ එකක් හරි ඔන් වෙලා තිබ්බොත් අන්න අපිට එක ප්‍රතිදානය වෙනවා. පැහැදිලිද? තේරුණාද? right. ඉතින් මේවා ඉතා සරල දේවල් ඈ. මේවට අග්ගාලා ඔලුවට දාගන්න ඕනේ. AND ගේට් එක දැන් ඔළුවේ තියෙනවා. NOT ගේට් එක ඔළුවේ තියෙනවා. NOT ගේට් එක මොකද උනේ? බිඳුව දුන්නොත් එක ආවා. එක ආවොත් එක දුන්නොත් බිඳුව ආවා. AND ගේට් එකේ ඒ දෙන්නගේ ගුණිතය ආවා. OR ගේට් එකේ දෙන ඒව දෙකේ එකතුව ආවා. හරිනේ? right. ඊළඟට හරි? පැහැදිලිනේ? ඔය එකක් ලියාගන්න. ඊළඟට අපි යන් දෙක හරි මේ ටික හරි ඊළඟට XOR ගේට් එක. ඊළඟට අපි යනවා XOR ගේට් එක. බලන්න. XOR. XOR ගේට් එක මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම. හරි. මෙන්න මේ අර බොක්කක් වගේ මෙහෙම අඳින්න ඕන ලස්සනට ඒවා දෙකක් තියෙනවා. හරි. OR ගේට් එකේ නෑ එකයිනේ තිබ්බේ. XOR එකේ ඒවා දෙකක් තියෙනවා. බලන්න ඒකේ X y ආවොත් මෙතනින් එළියට එන්නේ x මෙන්න මෙහෙම අමුතු සංකේතයක් y x මේ වගේ සංකේතයක් y තමයි එළියට එන්නේ. හරි? ඒ සංකේතය මොකද්ද කියන්නේ කියලා මම කියන්නම්. හරි? ඒක කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. x y මේක මතක තියාගන්න හොඳම ක්‍රමය තමයි මේක ඔයගොල්ලෝ හිතන්න ආදරයේ සංකේතය කියලා. මොකද? ආදරයේ සංකේතය කියලා මතක තියාගන්න XOR ගේට් එක. එතකොට මතක තියෙනවා. ඔයගලන්ට ඒ වගේ සාමාන්‍යයෙන් කොහොමද මතක හිටිනවනේ. බලන්න x y. මෙන්න මම ට්‍රුත් ටේබල් එක ගන්න 0.2 1 2යි.
0.1 0.1 හරි සමජාතීය දෙන්නේ 0.0 මෙන්න ලංකාවේ නම් බෑ තහනම් 0 මෙන්න බිඳුව සහ 1 ඒ කියන්නේ එකම જાතිය නෙමේ ಜಾති දෙකකින් එහෙනම් ප්‍රශ්නයක් නැහැ හරි මෙන්න තව ಜಾති දෙකකින් ගෑනුයි පිරිමි කියලා හිතන්න අන්න පුළුවන් මෙන්න ආයෙත් සමාන ಜಾතිය බෑ මෙහි බෑ ඔන්න ඔය විදිහට ඕක මතක තියාගන්න. එතකොට මතක හිටිනවා හොඳට. හරි. එතකොට එක්සෝගේට් එකෙන් මොකද කරන්නේ? සමජාතීය නම් 0යි සමජාතීය නෙමෙයි නම් හරි? සමජාතීය නෙමෙයි නම් 1යි ප්‍රතිදානය කරනවා. පැහැදිලිනේ? රයිට්. ඒ විදිහට ඒක මතක තියාගන්න ඕනේ. එක්සෝගේට් එක අපිට සෑහෙන අවශ්‍ය වෙන ගේට් එකක්. හරිනේ? ඒකත් ටග් ගාලා දාගන්න. එක්සෝගේට් එක. ඊළඟට අපි යනවා අපි දාගමු ඕ එක කරන්නේ නෝ එක හෝ නැන්ඩ් එක අපි දාගමු ඇන්ඩ් එකනේ අපි මුලින්ම ලිව්වේ ඔන්න එක්සෝ ගේට් එක හරි ඊළඟට නැන්ඩ් ගේට් එක අපි ඒවට කියනවා මේ ඒකාබද්ධිත තර්ක ద్వාර කියලා ඒ කියන්නේ දෙක තුනක් එකතු වෙලා හැදිట్లా තියෙන හින්දා අරව මූලික තර්ක ద్వාර දැන් මේවා තමයි ඒකාබද්ධිත තර්ක ద్వාර ඒ නම් ඕන මතක තියාගන්න ප්‍රශ්නයක් නැහැ දැන් අපි පළවෙනියෙන් ඇඳ සෙට් එකේ මූලික තර්ක ద్వාර දැන් අඳින සෙට් එක ඒකාබද්ධිත තර්ක ద్వාර ඒවම තමයි බලන්න අපි මුලින්ම යමු නෝ නැන්ඩ් එකට මුලින්ම නැන්ඩ් එක අඳිමුකෝ මුලින්ම නැන්ඩ් කියලා කියන්නේ ඇන්ඩ් එකට නොට් එකක් එකතු වෙලා ඇන්ඩ් එකට මෙන්න ඇන්ඩ් ගේට් එක මේකට නොට් එකක් එකතු වුණාම තමයි නැන්ඩ් කියලා කියන්නේ. ඒතකොට මේක මෙහෙම අඳින්නේ අපි මේක අස්සට දාලා මෙන්න මේ විදිහට තමයි අඳින්නේ. හරි. මේක තමයි සංකේතය. උඩ එක නෙමේ උඩ එක මම නිකන් කටුවට ඇන්දේ. ඔයගොල්ලෝ ඕන්න ඒක පැත්තකින් නිකන් අඳගන්න. මේක තමයි නැන්ඩ් ගේට් එකේ සංකේතය. මේක ඇතුළට යන්න ගහනවා බෝලේ හිර වෙනවා මෙතන. එහෙම මතක තියාගන්න. හරි? නැන්ඩ් කියන්නේ ඇන්ඩ් එක සහ නොට් එකේ එකතුව. දැන් එහෙනම් මට කියන්න මෙතන හරි අපි දන්නවා A මෙතන B ආවොත් හරි මෙතනින් එළියට එන්නේ මොකද්ද AB ඒ කියන්නේ A වැඩි කිරීම B A වැඩි කිරීම B අපිට AB කියලා ලියන්න පුළුවන් ගණිතය දන්නවනේ A වරක් B කියන එක. එතකොට A වරක් B not එකෙන් ගියාම එළියට එන්නේ මොකද්ද AB ගේ සම්පූර්ණකේ බා. ඒක අනිත් පැත්ත හැරිලා. තේරුණාද? ඔන්නක හොඳට තේරුම් ගන්න. මෙතන A මෙතන B end එකෙන් ගියා නම් එන්නේ AB ඒක not එකෙන් ගියාම AB ගේ බා එක එනවා. ඒ කියන්නේ AB ගේ අනිත් පැත්ත. මතකනේ x ගියාම x බා ආවා. හරි y ගියා නම් y බා එළියට එන්නේ not එකෙන්. y ගියා නම් y බා එන්නේ. x ගියා නම් x බා එන්නේ. එහෙනම් AB ගියා නම් AB බා තමයි එළියට එන්නේ. හරි? එතකොට ඕක තමයි අපි මේ අඳින්නේ A B එහෙනම් AB බා කියලා මතක තියාගන්න ඕනේ. හරිනේ? දැන් ඔයගොල්ලන්ට AND ගේට් එක පුළුවන් නම් මේක ආය අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. AND ගේට් එකේ අනිත් පැත්ත කියලා මතක තියාගන්න. AND ගේට් එක මතකයි? එහෙනම් මේ තියෙන්නේ AND ගේට් එකේ අනිත් පැත්ත NAND එක. අපි එහෙනම් NAND ගේට් එකේ truth table එක අඳිමු. මෙන්න මේ විදිහට බලන්න. A B මේ විදිහට එනවා. මම F අරගන්නම් AB කියලා. එතකොට 0.0 1 1. බලන්න හැම truth table එකේදීම ඒ පිළිවෙල තමයි අඳින්නේ. 0.0 1 1 0.1 0.1. හරි? එතකොට බලන්න මම දැන් NAND gate එකේ ප්‍රතිදානය අඳිද්දි මෙන්න මේ විදිහට මතක තියාගන්න. දැන් 0.0 ආවනම් AND එකේදී මොකද වෙන්නේ? බිඳුවරක් බිඳුව බිඳුවයි. එහෙනම් දැන් මේක මෙතනදී බිඳුව වෙනවා. මේක මොකද වෙන්න ඕනේ ඊට පස්සේ? අනිත් පැත්ත හැරෙන්න ඕනේ. බිඳුවයි බිඳුවරක් බිඳුව බිඳුවයි එහෙනම් අනිත් පැත්ත හරුනම 1යි බිඳුවරක් 1 බිඳුවයි අනිත් පැත්ත හරුනම 1යි එක්වරක් බිඳුව බිඳුවයි අනිත් පැත්ත හරුනම 1යි එක්වරක් 1 1යි
අනිත් පැත්ත හැරුණම බිඳුවයි. පැහැදිලිද? එතකොට තේරුම් ගන්න මේ වෙත් තියෙන්නේ කෙලින්ම AND ගේට් එකේ අනිත් පැත්ත. AND ගේට් එකේ මතකද මේ ටික ඔක්කොම බිඳු වෙලා පල්ලෙහා එක වුණා. මේ තියෙන්නේ AND ගේට් එකේ සම්පූර්ණ අනිත් පැත්ත. හරි. ඒ විදිහට මතක තියාගත්තා නම් ලේසි. ඒතර ඔන්න AND ගේට් එක අපි ওই විදිහට අඳිනවා. හරිනේ. ටක් ගාලා ලියා ගන්න කට්ටිය ලියා ගන්න ඕනේ. ඊළඟ එක. ඊළඟට බලන්න. අපි යන් no gate එකට. NAND එක හරි දැන් no gate එක. no gate එක කියලා කියන්නේ O gate එකයි not gate O gate එකයි not gate එකයි එකතු වෙලා not O no. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හරි. no gate එක. not gate එකයි O gate එකයි. no gate එක. එතකොට no gate එකේදී බලන්න O gate එක නම් අපි යන්නේ මෙහෙමනේ. හරි. ඊට පස්සේ මෙන්න not gate එක. ඔහොමනේ not gate එක යන්නේ. හරි. එතකොට මෙතනින් x මෙතනින් y ආවා නම් මෙතනින් ආවේ x ධන y. එහෙනම් මෙතනින් එන්නේ මොකද්ද? x ධන y ගේ බා. තේරුණාද? x ධන y සම්පූර්ණ එකේ බා. එතකොට මෙතන යම්කිසි උත්තරයක් ආවොත් ඒ උත්තරේ අනිත් පැත්ත තමයි මෙතනට එන්නේ. කියන්නේ මතක තියාගන්න අපි O එකේ අනිත් පැත්ත තමයි no එකෙන් වෙන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා එක. truth table එකෙන් a නෙමෙයි xy නේ තියෙන්නේ. x y බිඳුවයි බිඳුවයි එකයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි මෙන්න f. හරි. මම මේ ටට්ටක් ගාලා මේ ටික කරන්නේ මේ ටික ඉතා සරල දේවල්. තව ලොකු වැඩ තියෙනවා ඉස්සරහට කරන්න. මේ පාඩම හරියට ගොඩ දාගන්න මේවා ටික ටට්ටක් ගාලා ඔලුවට දාගෙන අපි අර අමාරු කෑලි ටික හිමීට හිමීට අර කලින් අපි අංකය පද්ධති පාඩමේ කරා වගේ ලස්සනට මම පැහැදිලි කරලා දෙන්නම්. මේවා පොඩි දේවල් ටට්ටක් ගාලා ඔලුවට දාගන්න. හරි. ඒත් එක්ක මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේවල අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඔයගලන්ට රිප්ලයි කරන්න. එහෙම නැත්නම් මම මට මැසේජ් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක තියෙනවා. මම අනිවාර්යෙන් පුළුවන් වෙලාවට රිප්ලයි එකක් දානවා. හරි. රයිට්. එතකොට ඔන්න no gate එක ඔය විදිහට බලන්න බිඳුවයි බිඳුවයි ආවොත් O gate එකේදී නම් මොකද උනේ? බිඳුව ධන බිඳුව බිඳුවයි. හැබැයි දැන් මේ තියෙන O gate නෙමෙයි නේ අනිත් පැත්තනේ. එහෙනම් 1 වෙනවා. බිඳුව ධන 1 1යි ඒක අනිත් පැත්ත හරුණාම බිඳුවයි. 1 ධන බිඳුව බිඳුවයි ඒක අනිත් පැත්ත හැරුණාම sorry 1 ධන බිඳුව 1යි හරි ඒක අනිත් පැත්ත හැරුණාම බිඳුවයි. 1 ධන 1 1 ධන 1 1යි අනිත් පැත්ත හැරුණාම බිඳුවයි. හරිනේ? අපි O එකේදී කිව්වේ මොකක් හරි එකක් 1 වෙනවා නම් ප්‍රතිදානෙ 1 වෙන්න ඕනේ. ඒක අනිත් පැත්ත හැරුණාම එනම් බිඳු ටික එනවා. මේ දෙකේදී බිඳු දෙකක් එකතු වුණාම බිඳුව ආවේ. ඒක අනිත් පැත්ත හැරුණාම එකක් ආවා. ඒතර ඔය තියෙන්නේ no gate එක. හරිනේ? not or එහෙම නැත්නම් no gate එක. මම ඒකේ සංකේත මෙතන ඇන්දේ නැහැ. බලන්න සංකේත එන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි? මේක අර හැදෙන විදිහ මම පෙන්නන්නේ. x y. හරි? ගන්න ඔන්න ඔය විදිහටම සංකේතය තියෙන්නේ. O gate එක වගේමයි වෙනස මොකද්ද? කෙරවලෙන් පොඩි බෝලයක් තියෙනවා. පැහැදිලිනේ? right. ඒතර ඔන්න no gate එකත් හරි. ඊළඟට යනවා. දැන් මේවා නම් මේ ඔයගොල්ලෝ අහලා බලන්න. දැන් ඔය IT කරන්නේ IT උගන්වන 6 වසරේ ඉඳන් 6 වසර ළමයින්ටත් මේව උගන්වනවා. ඒකින්ද මේවා මේ මහා ලොකු දේවල් නෙමෙයි. ලොකුවට මේවා කරගෙන තේරෙන්නට තේරුම් ගන්න කටපාඩම් කරන්න දේවල් නෙමෙයි. මේවා ඉතා සරල දේවල් ටක් ගාලා ඔලුවට දාගන්න ඕනේ. හරි? ඒකයි මම මේ ඉක්මනට කියලා දෙන්නේ මේ ටික. හරි? no gate එක මොකද්ද? O gate එක මොකද්ද? ඒවට අර ගාලා ඔලුවේ තියෙන්න ඕනේ. right. මේක හරිනේ? ඇඳ ගන්න. ඊට පස්සේ අපි යනවා no gate එක හරි NAND එක හරි x no එක. x no. XO gate එක මතකයිනේ. XO gate එකේ අනිත් පැත්ත තමයි x no gate එක කියලා කියන්නේ. මෙන්න XO gate එක මෙන්න ඒකට not එකක් ආවා. එතකොට x no වෙනවා මෙන්න මේ විදිහට. මෙහෙම බොක්කක් තියෙන්න ඕනේ. මෙතන බෝලේ ඔන්න. හරිනේ. ඔන්න x no gate එක.
මේකේ x y මම ට්‍රුත් ටේබල් එක ගන්නොත් 0.1 0.1 0.1 x y හරි බලන්න බිඳුවයි මොකද උනේ කලින් දැන් XO ගේට් එකේදී මොකද උනේ බිඳුවයි ආවොත් සමජාතීය ඒවා බිඳුව වුණා විජාතීය ඒවා එක වුණා XO ගේට් එකේදී එහෙමනේ උනේ XO ගේට් එකට ගණිත කර්මයක් නැහැ හරි අර විදිහට තමයි මතක තියාගන්න වෙන්නේ එතකොට XO ගේට් එකේදී නම් සමජාතීය ඒවා බිඳුව වුණා එහෙනම් ඒකේ අනිත් පැත්ත දැන් එක වෙනවා විජාතීය ඒවා XO ගේට් එකේදී නම් එක වුණා එහෙනම් ඒකේ අනිත් පැත්ත බිඳුවයි විජාතීය ඒවා එක වුණා ඒකින්ද අනිත් පැත්ත බිඳුවයි සමජාතීය ඒවා XO ගේට් එකේදී බිඳුව වුණා එහෙනම් අනිත් පැත්ත එකයි ඔන්න X no ගේට් එක X no ගේට් එක පැහැදිලිනේ එතකොට ඕකත් ඇඳගන්න ඒක ඇඳගත්තෙන් පස්සේ ඔන්න අපේ තර්ක ద్వාර ටික එහෙම නැත්නම් අපිට මේ A level වලදී ඉගෙන ගන්න තියෙන logic gate set එක ඉවරයි හරි ඔය ටික තමයි logic gate කියලා මේ logic gate සංකේත ටික ඉවරයි ඈ පාඩම ඉවර නෙමෙයි සංකේත ටික ඔන්න ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ ඊළඟට හරි ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මූලික තර්ක ద్వාර පාවිච්චි කරලා මේ අනිත් තර්ක ద్వාර අඳින විදිහ. එහෙම නැත්නම් අපිට කියනවා සාර්ව ద్వාර කියලා. හරි මූලික තර්ක ద్వාර නෙමෙයි අතරම NAND එක සහ NOR එක පාවිච්චි කරලා හදින්නේ. NAND එක සහ NOR එක පාවිච්චි කරලා අනිත් තර්ක ద్వාර හදින විදිය. ඒකට අපි කියනවා සාර්ව ద్వාර කියලා. හරි ඒකත් මේ A level වලදී පොඩ්ඩක් වැදගත් දෙයක්. සහ ඕගොල්ලෝ පටල ගන්න කොටසක් පොඩි. හරි මේක අදගත්තනේ කට්ටියම රයිට් නයන් ඊළඟ කොටසට හරි දාගන්න අනුමාතෘකාව සාර්ව ద్వාර එතකොට සාර්ව ద్వාර නම් ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් පාඩම් කරගන්න තමයි වෙන්නේ හරි දැන් සාර්ව ద్వාර වලදී කරන්නේ NAND එක හෝ නෝ ගේට් එක පාවිච්චි කරලා මම අඳින්න යනවා අනිත් ඔක්කොම ගේට් ටික බලන්න මං කරන වැඩේ හරි ඒක හොඳට තේරුම් ගන්න දැන් ඕගොල්ලෝ මේක මේ දැන් අලුතෙන්ම කරන එක්කෙනෙක් නම් හරි අලුතෙන්ම කරන එක්කෙනෙක් නම් මං ඕගොල්ලන්ට කියන්නේ ඒ කියන්නේ දැන් මං මේක පිළිවෙලට කරන්න ඕන හින්දා සාර්ව ద్వාරයක මෙතනදී කරන්නේ සාර්ව ద్వාරයක හොඳට බලා ගන්න ඒ කියන්නේ දැන් 2022 කෙනෙක් නම් මේ පාඩම අලුතෙන්ම නම් බලන්නේ ලොජික් ගේට් මීට කලින් කවදාකවත් දැකලවත් නැත්නම් දැන් මං සාර්ව ద్వාර ඔයගොල්ලන්ට කියලා දෙගෙන යද්දි එච්චරම තේරෙන එකක් නැහැ හරි අලුතෙන්ම එක්කෙනෙක් නම් මොකද සාර්ව ద్వාර චුට්ටක් සංකීර්ණයි හැබැයි මෙතනදී මම උගන්වන්න ඕන හින්දා මම උගන්වනවා එතකොට ඕගොල්ලෝ මේක බලාගෙන යන්න අලුත් අය හැබැයි මීට කලින් ලොජික් ගේට් කරලා පොඩි ගැටලු තියෙන අය අනිවාර්යෙන් බලා ගන්න අලුතෙන්ම අය නම් දැන් මේක බලාගෙන යන්න හරි තේරුණොත් තේරුම් ගන්න තේරුම් නැත්නම් එහෙමම යන්න ඊට පස්සේ අපි ඉස්සරහට ඇවිල්ලා තව ගණන් හදලා එහෙම කරලා ලොජික් ගේට් එක චුට්ටක් එනවනේ යම් තැනකට ඊට පස්සේ ආයෙත් මෙතෙන්ට ඇවිල්ලා සාර්ව ద్వාර මේ පාඩම මේ කෑල්ල ආයෙ පාරක් බලන්න හරි එතකොට අනිත් අයත් දැන් මේ අවුරුද්දේ A level කරන අය හරි ලොජික් ගේට් කලින් කරලා තියෙනවා දැන් සාමාන්‍ය මට්ටමකට පුළුවන් අය ඉන්නවනම් දැන් මේ සාර්ව ద్వාර එක කොහොම හරි ඔලුවට දාගන්න බලන්න එහෙන් බැරුව ගියොත් ආයෙ මේ කෑල්ල රිපීට් කර කර ඔයගොල්ලෝ පාඩම් කරද්දිත් කරන්නේ නෝට් එකක් කියවන එකනේ එතකොට දැන් එහෙම ඕනේ නැහැ ගෙලින්ම මේ වීඩියෝ එක බලන්න පුළුවන් පාඩම් කරනවා කියලා හෙඩ්සෙට් එක දාගත්ත වීඩියෝ එක බැලුවා පාඩම් කරනවා හරි ඒකත් හොඳ ක්‍රමයක් S2 කනෙන් ඔක්කොගෙම ඔලුවට යනවා හරි ඒකත් ඉස්සර තිබුණ නැති දැන් තියෙන හොඳ පාඩම් කිරීමේ ක්‍රමයක් හැබැයි S වලට නම් වැඩි හොඳ නැහැ ඉතින් හරි රයිට් අපි බලමු සාර්ව ద్వාර වලින් කරන්න යන්නේ මම මුලින්ම අපි අරගමු NAND පාවිච්චි කරලා සාර්ව ద్వාර වලින් කරන්න යන්නේ NAND පාවිච්චි කරලා අනිත් ඔක්කොම ගේට් ටික හදන්නයි මම යන්නේ NAND ගේට් එක පාවිච්චි කරලා හදන්න යන්නේ සාර්ව ద్వාර එක ලියවන ඊළඟට තරුවක් දාලා ලියාගන්න NAND ద్వාර භාවිතයෙන් අනෙක් NAND ద్వාරයේ භාවිතයෙන් අනෙක් තර්ක ద్వාර ගොඩ නැගීම අනෙක් තර්ක ద్వාර ගොඩ නැගීම හරි NAND ద్వාරය පාවිච්චි කරලා තමයි කරන්න යන්නේ බලන්න කරන වැඩේ හරි
මෙන්න මුලින්ම මම NAND එක පාවිච්චි කරලා හදනවා not එක. ඔයගලන්ට දැන් මතකයිනේ not gate එකනේ. not gate එකේ මොකක්ද උනේ? x දුන්නොත් x බාර එළියට ආවා. බිඳුව දුන්නොත් 1 එනවා, 1 දුන්නොත් බිඳුව එනවා. මතකයිනේ. දැන් ඒ ගේට් එක මම හදන්න යනවා NAND එක පාවිච්චි කරලා. බලන්න not එකේ නම් ආදාන 1යි. හැබැයි NAND එකේ ආදාන 2යි. එහෙනම් මං not එකේ න ආදානය මේ විදිහට දෙකට කඩනවා. දැන් මේක දිගේ එන්නේ මොනවද මේ? මේ එන්නේ කරන්ට් එක. තේරෙනවද? 1 කියලා කියන්නේ වෝල්ටීයතාවය අන්න යම් මට්ටමක තියෙනවා. බිඳුව කියලා කියන්නේ වෝල්ටීයතාවය බිඳුවයි කියන එක. අන්න ඒ වගේ අදහසක් තමයි ඔය එන්නේ. හරි? එතකොට මේ කරන්ට් එක මට දෙකට බෙදා ගන්න පුළුවන් නේ? ඔයගොල්ලෝ ඒක සාමාන්‍ය දන්නවනේ. එතකොට ඔන්න මම ඒක අරන් ඇවිල්ලා මේ විදිහට මෙහෙම කරනවා. මේ තියෙන්නේ NAND ගේට් එකෙන් මම හැදපු NOT ගේට් එක. මම මෙතනින් x එව්වොත් මට මෙතනදී x බාර් එළියට එනවා. ඔයගොල්ලන් විශ්වාසයිද නැද්ද මෙහෙම වෙනවා කියලා? එහෙනම් විශ්වාස නැහැනේ. අපි බලමු NOT ගේට් එකේදී මම බිඳුව දුන්නා නම් මට එළියට එන්න ඕනේ 1. මම 1 එළියට දුන්නා. 1 දුන්නා නම් ඇතුළට මට බිඳුව එන්න ඕනේ එළියට. අපි බලමු මේක වෙනවද මේ not gate එකේ කියලා. මේ මම NAND වලින් හදපු not gate එකේ කියලා. එහෙම වෙනවා නම් මට පිළිගන්න සිද්ධ වෙනවා මේ තියෙන්නේ NAND වලින් හදපු not gate එකමයි කියලා. හරි? right. අපි කරලා බලමු. ඔන්න මෙතනින් බිඳුව ආදානය වෙනවා. බිඳුව එද්දි මේ ඉර දිගේ බිඳුව ඇවිල්ලා දෙකට බෙදෙනවනේ. දෙකට බෙදෙද්දි මේක ඔයගලන්ට පේනව නේද? ටුටක්. හරි? මේක දෙකට බෙදෙද්දි බලන්න උඩින් බිඳුව යනවා පල්ලෙහාිනුත් බිඳුව යනවා. හරිනේ? උඩින් බිඳුවයි පල්ලෙහාිනුත් බිඳුවයි යන්නේ. ඇයි බිඳුවනේ එන්නේ? මට කියන්න බිඳුව සහ බිඳුවයි NAND ගේට් එකෙන් ගියාම මොකද්ද එළියට ආවේ මතකද? බිඳුවයි NAND එකෙන් ගියාම අන්න දැන් නෝට් එක ඕනනම් පෙරලලා බලන්න ප්‍රශ්නයක් නැහැ. බිඳුවයි NAND එකෙන් ගියාම මොකද්ද ආවේ? එහෙම නැත්නම් හොඳම දේ තමයි පොත පෙරලන්න නැතුව කල්පනා කරලා බලන්න. NAND කියන්නේ මොකද්ද? AND වරක් not එක. AND එකේ අනිත් පැත්ත. එහෙනම් AND එකේදී මොකද උනේ? වැඩි වුණා. වැඩි වුණා කියන්නේ බිඳුවරක් බිඳුව බිඳුවයි. ඒක අනිත් පැත්ත හැරුණා කියන්නේ 1යි. එහෙනම් මෙතනින් එන්නේ 1. එහෙනම් බලන්න මම බිඳුව ආදානය කරපුවාම මට 1 ප්‍රතිදානය වුණා නේද? එහෙනම් මේක සත්‍යයි. තේරුණාද? ඔන්න මම එක අවස්ථාවක් සත්‍යයි කියලා ඔප්පු කරා. එක අවස්ථාවක් සත්‍ය වුණ පළියට අනිත් අවස්ථාව සත්‍ය වෙනවද? එහෙම වෙන්න බෑ. ඒකත් අපි ටෙස්ට් කරලා බලන්න ඕනේ. හරි? එතකොට ඔන්න බලන්න මම එකක් දානවා. එතකොට ළමයි මේ NAND gate එක මම අර කලා වගේ හිතින් තර්කයෙන් ගොඩනගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ හරියටම හරි. හරි? කටපාඩම් කරලත් පුළුවන්. තර්කයෙන් ගොඩනගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට කවදාවත් අමතක වෙන්නේ නැහැ. බලන්න මම කරපු වැඩේ. බලන්න තර්කයෙන් කොහොමද කරන්න කියලා. එකනේ ආදානය වෙන්න ඕනේ. මම එක දානවා මෙතනින්. මේ වයර් එක දිගේ එක කියන එක ආවිල්ලා දෙකට බෙදෙනවා. ඒ කියන්නේ උඩිනුත් එක යටිනුත් එක. හරි? එක්වරක් මෙන්න 1 NAND එකකින් යනවා. ඕන දැන් මම ටක් ගාලා ඔළුවේ මතක් කරගන්නවා මොකද්ද NAND කියන්නේ. NAND කියන්නේ AND සහ NOT එකේ එකතුවක්. හරි? AND එක ඊට පස්සේ NOT එක. එහෙනම් AND කියන්නේ මොකද්ද? අන්න මතක් කරගන්නවා දෙන ලද ආදාන දෙකේ ගුණිතය. AND එකේ මොකද කරේ? ඒ දෙන ගුණ කරා. එහෙනම් ගුණිතය කියලා කියන්නේ එක්වරක් 1 1යි. එහෙනම් ඒකේ not එක කියලා කියන්නේ බිඳුවයි. තේරුණාද? AND වරක් ඊට පස්සේ not එක නේ NAND කියලා කියන්නේ. AND එකේදී එක්වරක් එක 1යි. ඒකේ not එක ආවහම අනිත් පැත්ත හැරුණාම බිඳුවයි. එහෙනම් එක ආපු වෙලාවේ මට ප්‍රතිදානය බිඳුව ආව නේද? එහෙනම් මේ අවස්ථාවත් හරි නේද? එහෙනම් ඔන්න වෙන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එක්ක බිඳුව එන අවස්ථාව නැත්නම් එක වෙන අවස්ථාව. ඒ හැම අවස්ථාවකම මම ඔප්පු කරා මේකේ හරි ආදානය හරි ප්‍රතිදානය එනවා කියලා. එහෙනම් මට පිළිගන්න සිද්ධ වෙනවා මේ තියෙන්නේ not gate එක කියලා. හරිනේ? ඔන්න මම ඔයගලන්ට ඒ ඔප්පු කරලා පෙන්නුවේ. ඒව ලියා ගන්න අවශ්‍ය නැහැ. මේ සංකේතය දැනගත්තොත් ඇති. හැබැයි ඔප්පු කිරීම ඔළුවේ තියාගන්න. හරි?
ඔප්පු කරේ ඉතින් කොහමද? මෙතනට 1යි බිඳුවයි එවලා බැලුවා. 1 ආපුහම මෙතනින් බිඳුව ආවා. මෙතන බිඳුව ආවා මෙතනින් 1 ආවා. එහෙනම් ඉතින් මේ නොට් එකම තමයි. තේරෙනවද? නොට් එක අපි වෙන විදිහකින් හදලා. right. ඊළඟට තව මොනවද තියෙන්නේ? නොට් එක හරි. ඊළඟට මං හදනවා AND ගේට් එක. NAND එකෙන් AND එක. කොහොමද NAND එකෙන් AND එක හදන්නේ? දැන් NAND කියන්නේ බලන්න NAND ගේට් එක කියලා කියන්නේ මේකනේ. NAND ගේට් එක කියලා කියන්නේ AND එකයි මතකද? AND එකයි NOT එකයි එකතු වෙලානේ හැදුනේ. මේක තර්කයෙන් ගියා නම් ලේසි ඈ. මේකනේ මේ NAND එක කියලා කියන්නේ. එහෙනම් මේකෙදි වෙන්නේ AND එකේ ප්‍රතිදානය අනිත් පැත්ත හැරෙනවා. AND එකේ ප්‍රතිදානය අනිත් පැත්ත හැරෙනවා. එහෙනම් ඒ අනිත් පැත්ත හැරුණ එක ආයෙත් අනිත් පැත්ත හැරුවොත් මේ අනිත් පැත්ත හැරෙන එක ආයෙත් අනිත් පැත්ත හැරෙව්වොත් අපිට උත්තරේ එනව නේද? බලන්න. දැන් මෙතන AB නම් මෙතන ආවේ A වැඩි කිරීම B මෙතන ආවේ AB ගේ බා. දැන් මූ ආයෙ අනිත් පැත්ත හැරෙව්වා නම් AB නේද එන්නේ. තේරුණාද තර්කය? මේ විදිහට තර්කෙන් මතක තියාගත්තා නම් ලේසි. එහෙම තර්ක කරන්න අමාරුයි වගේ නම් කටපාඩම් කරගන්න NAND එක මෙහෙමයි හදන්නේ කියලා. හරි? එතකොට ඔන්න NAND එක not එකයි තවත් not එකක් දාලා තියමයි මේ විදිහට තමයි AND එක හදන්නේ. හරි? එතකොට මේ දෙන්න කැපෙනවනේ. අනිත් පැත්ත හැරලා ආයෙත් අනිත් පැත්ත හැරුණාම ඒ දෙක කැපෙනවා. හරි? එහෙනම් මම මෙතෙන්ට not එකක් දැම්මනම් හරි නේද? මම මෙතෙන්ට not එකක් දැම්මනම් ඒ තියෙන්නේ AND gate එක නේද? බලන්න. අන්න මම මේක තියන්නම්කෝ. මෙතන AB ආවොත් මෙතෙන්ට එන්නේ AB බා. එහෙනම් මෙතෙන්ට එන්නේ AB. AB ඇතුළට දුන්නාම AB එළියට A වරක් B එළියට එනවා නම් ඒක AND gate එක නේද? ඔන්න ඔය විදිහට තේරුම් ගන්න. හරි? එහෙනම් මෙතෙන්ට not එකක් දැම්මනම් අපිට AND gate එක හදාගන්න පුළුවන් මේ වගේ සරලව. හරි? හැබැයි දැන් මට පාවිච්චි කරන්න බෑනේ not gate එක මට පාවිච්චි කරන්න කියලා තියෙන්නේ NAND විතරයි. එහෙනම් දැන් මම NAND එකෙන් හදනවා not එක. NAND එකෙන් හදනවා not එක. දැන් මම NAND එකෙන් not එක හදන්න දන්නවනේ මේ. මෙන්න NAND එකෙන් not එක හැදුවා. හරි? එතකොට මේක ඔයගලන්ට මතක තියාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ මම දැන් කියපු හැල්ල. එහෙම නැත්නම් ඒක තර්කේ. ඒ තර්කේ ඔළුවෙන් හදාගෙන මේක මතක තියාගන්න පුළුවන්. ඒ තර්කේ ඔළුවට ගියා නම්. නමුත් සමහර අයගේ ඒ තර්කේ ඔළුවට දාගන්න අමාරුයි සමහරුන්ට. එහෙම අමාරු නම් කටපාඩම් කරගන්න මේ තියෙන NAND එක මෙහෙම කියලා කටපාඩම් කරගන්න. එතකොට අර මං කියපු හැල්ල ඔළුවට දාගන්න අවශ්‍ය නැහැ. තේරුණාද? එතකොට ඔයගොල්ලන්ට කැමති විදිහකට පාඩම් කරන්න ඕන. මොකද එක එක විදිහේ ළමයි ඉන්නවනේ සමහරුන්ට ලොකු තර්ක ඔළුවට දාගන්න අමාරුයි. හැබැයි හොඳට පාඩම් කරන්න පුළුවන්. සමහරුන්ට පාඩම් කරන්න අමාරුයි. තර්කය ඔළුවට දාගන්න පුළුවන්. එතකොට මේ දෙගොල්ලන්ටම ඔන්න මම ක්‍රමය කියලා දුන්නා. ඔයාගේ විදිහට ඔයා ඒක ඔළුවට දාගන්න. හරිනේ? right. එතකොට ඔන්න not එක හරි AND එක හරි ඊළඟට මම හදන්න යන්නේ OR gate එක. OR gate එක. හරි? OR gate එක හදද්දි මේක නම් තර්ක කරලා දාන්න බෑ. අපි මේකත් තර්කයෙන් හදන්න පුළුවන් වුණා මේකත් තර්කයෙන් හදන්න පුළුවන්. OR gate එක එහෙම තර්ක කර හදන්න බෑ. එහෙම හදන්න යන්න අවශ්‍යත් නැහැ. OR gate එක ඔයගොල්ලෝ මේක කටපාඩම් කරලා මතක තියාගන්න. OR gate එක හදන්නේ මෙන්න එක ආදානයක් මෙහෙම එකයි යටිනුත් NAND එකක් දානවා මෙහෙම එකයි මෙහෙම දැම්මා ඔන්න ඔය විදිහට. එතකොට මේක තර්ක කර හදන්න යන්න එපා. මේක මතක තියාගන්න. මේකෙන් A මේකෙන් B ආවොත් මෙතනින් එන්නේ A ධන B කියලා. මේක මතක තියාගන්න. ඕනනම් මට මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් truth table එකකින්. ඔයගොල්ලෝ truth table එකකින් ඇඳලා බැලුවොත් මෙතනින් බිඳුවයි දැම්මොත් මෙතනින් එළියට එන්නේ බිඳුව.
මෙතන 0.1 දැම්මොත් මෙතනින් එළියට එන්නේ 1. මෙතන 1.0 දැම්මොත් ඒත් 1. 1.1 දැම්මොත් මෙතනින් එළියට එන්නේ ඒත් 1. එතකොට ඒ අනුව අපිට ඔප්පු වෙනවා මේ තියෙන්නේ O gate එක කියලා. truth table එකක් ඇසුරෙන් අපිට ඒ වගේ ඔප්පු කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක try කරලා බලන්න. ඕගොල්ලෝ බලන්න මෙතන 0.0 දාලා. මම එකක් කරලා පෙන්නන්න ඊටු ඒවා ටික ඕගොල්ලෝ කරලා බලන්න. මම මෙතන 0.0 දැම්මොත් මෙයා මේක දිගේ ගිහිල්ලා මෙතෙන්ට එන්නේ 1. මෙයා මේක දිගේ ගිහිල්ලා මෙතෙන්ට එන්නේ 1. 1 නැන්ඩ් එකෙන් ගියාම 1 නැන්ඩ් එකෙන් ගියාම මොකක්ද වෙන්නේ? දැන් NAND gate එක අපි ඉගෙන ගත්තා. NAND gate එක ඉගෙන ගත්තා. ඕනම් පොත පෙරලා ටක් ගාලා බලන්න ඕනේ. 1 NAND එකෙන් ගියාම එක් වරක් 1 1යි අනිත් පැත්ත හැරුණාම බිඳුවයි කියලා එනවා. හරි නේද? බිඳුවයි බිඳුවයි ආවම බිඳුව ආවා. බිඳුවයි 1 ආවොත් බිඳුවයි 1 ආවොත් බිඳුව ගිහිල්ලා 1 වුණා. 1 ගිහිල්ලා බිඳුව වුණා. 1යි බිඳුවයි NAND එකෙන් ගියාම මොකද වෙන්නේ? එක් වරක් බිඳුව බිඳුවයි බිඳුව අනිත් පැත්ත හැරුණාම 1 වුණා. එහෙනම් ප්‍රතිදානය 1යි. මෙන්න 0.1 වෙලාවේදී 1යි. ඔය වගේ ඔයගොල්ලෝ අනිත් ඒවත් කරලා බැලුවොත් හරියටම හරියනවා. O gate එකේ ප්‍රතිදාන ටිකම මෙයත් ප්‍රතිදානය කරනවා. ඒ අනුව අපිට ඔප්පු වෙනවා මේ ඉන්නේ O gate එක. හැබැයි NAND පමණක් පාවිච්චි කරලා තමයි අපි හැදුවේ කියන එක. හරි? සමහරවිට ඔයගොල්ලන්ට එක්සෑම් එකේ කියනවා. මෙන්න O gate එකක් තියෙනවා මේක NAND පමණක් පාවිච්චි කරලා මේක හදලා පෙන්වන්න කියලා. හරි? ඒතර මෙන්න NAND පමණක් හදලා පාවිච්චි කරන විදිහ. හරිනේ? right. පාවිච්චි කරලා හදන විදිහ. right. එතකොට ඔන්න NAND එක පාවිච්චි කරලා අපි gate ටික හැදුවා. එතකොට ඔකෙදි XO සහ XNO ඒව හදන්න යන්නේ නැහැ අපි. හරි? ඒවත් හදන්න පුළුවන්. ඒවා ටිකක් සංකීර්ණයි. නමුත් ඔයගොල්ලන්ගේ මට්ටමේදී ඒවා අවශ්‍ය නැහැ. මේ තුන විතරයි ඕනේ. ඊළඟට අපි හදනවා NO gate එක පාවිච්චි කරලා මේ තුනම. දැන් හැදුවේ NAND gate එක පාවිච්චි කරලා ඊළඟ තරුව දාලා ලියා ගන්න NO gate එක භාවිතයෙන් අනෙක් තර්ක ద్వාර සෑදීම. NO gate පමණක් භාවිතයෙන් අනෙක් තර්ක ద్వාර සෑදීම. NO gate විතරක් පාවිච්චි කරලා. හරි. බලන්න NO gate එක පාවිච්චි කරලා not එක අර වගේමයි. කලින් එක වගේමයි. මේ විදිහට ආවා දෙකට බෙදුවා. මෙන්න no. හරි. එතකොට මෙතනින් x ආවොත් මෙතනින් x බාය no. හරි. මේක ඔයගොල්ලන්ට ෂුවර් නැත්තම් ආන්න 0.1යි දාලා බලන්න. මෙතනින් බිඳුව දැම්මොත් මෙතනින් බිඳුව දැම්මොත් මෙතන බිඳුවයි මෙතන බිඳුවයි. බිඳුවයි බිඳුව no gate එකෙන් ගියොත් මම මෙතන no කියලා ලිව්වේ නෑනේ. no gate එකෙන් ගියොත් no gate එක no gate එකෙන් බිඳුවයි බිඳුවයි ගියොත් මොකක්ද එළියට එන්නේ? O gate එකෙන් ගියොත් මොකද වෙන්නේ? බිඳුවයි බිඳුව බිඳුව වෙනවා. එහෙනම් ඒක අනිත් පැත්ත හැරුණාම 1 වෙනවා. එහෙනම් බිඳුව ආවම 1 ප්‍රතිදානය වෙලා. අපි බලමු 1 ආවම මොකද වෙන්නේ කියලා. මෙතන 1 වෙනවා. මෙතනත් 1 වෙනවා. 1 O gate එකෙන් ගියාම නම් 1යි අනිත් පැත්ත හැරුණාම බිඳුවයි. එහෙනම් 1 ආවම බිඳුව වෙලා. බිඳුව ආපුවම 1 වෙලා 1 ආපුවම බිඳුව වෙලා. එහෙනම් අපිට පිළිගන්න වෙනවා මේ ඉන්නේ not gate එක කියලා. no gate එක පාවිච්චි කරලා මං හදපු not gate එක. හරිනේ? right. ඊළඟට අපි හදමු O gate එක. no gate එක පාවිච්චි කරලා O gate එක. අන්න කලින් තර්කෙමයි. NAND එක පාවිච්චි කරලා අපි AND එක හැදුවේ කොහොමද? අර NAND එකේ එන ප්‍රතිඵලය අනිත් පැත්ත හැරෙවුවා. ඇයි AND එකේ එන ප්‍රතිඵලය අනිත් පැත්ත හැරලා NAND එක හැදුවේ. එහෙනම් ආය ඒක අනිත් පැත්ත හැරපුවම AND එක ආවා. ඒ වගේ තමයි O එක අනිත් පැත්ත හරවපුවාම O gate එකේ එන ප්‍රතිඵලය අනිත් පැත්ත හරවපුවාම no වුණා. එහෙනම් ඒ ප්‍රතිඵලය ආය අනිත් පැත්ත හරවපුවාම O වෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මෙන්න no gate එක මෙන්න ඒක අනිත් පැත්ත හරවනවා not එකක් දාලා. හැබැයි මම not එක දාන්නෙත් no එකම පාවිච්චි කරලා. බලන්න. ඔන්න ඔය විදියට. මෙතන x මෙතන y මෙතන x දාන y ගේ බා.
මෙතන x ධන y කියලා එනවා. හරි නේද? x මෙතන y not no gate එකේදී නම් එන්නේ x ධන y ගේ බා. සම්පූර්ණ එකේ බා. ඒක not එකෙන් ගියාම ඒ බා එක අයින් වෙලා යනවා. හරිනේ? පැහැදිලිනේ? right. එතකොට ඔන්න අපි O gate එක හැදුවා. ඊට පස්සේ AND gate එක. බලන්න මෙතනදී අපි NAND එකෙන් O එක හදපු විදිය තියෙනව නේද? NAND එකෙන් O එක හදපු හැඩේ ඒ හැඩේමයි NO එකෙන් AND එක හදද්දී. මොකද? පටල ගන්න එපා. අපි NAND එකෙන් O gate එක හදපු හැඩේමයි NO gate එකෙන් NAND gate එක NO gate එකෙන් AND gate එක හදද්දී හැඩය බලන්න. AND gate එක මට මෙහෙම පුළුවන් මේ. මෙන්න මේ තියෙන AND එක මේ විදිහට උඩින් එකයි යටින් එකයි මෙතන බෝලේ දාන්න මතක ගන්න එපා. බෑ. අර කලින් හැඩේම නේද? කලින් හැඩේම විදියටම තමයි හදන්නේ. හැබැයි මම මෙතනදී හැදුවේ AND gate එක NO එකෙන්. හරි? එතකොට මේ විදිහට තමයි අපි ඒ logic gate ටික හදාගෙන යන්නේ. බලන්න. එතකොට මේ ටික ඔයගොල්ලෝ තර්කයෙන් ඔලුවට දාගන්න පුළුවන්. තර්කයෙන් දාගන්න පුළුවන්. අතට මේ දෙක විතරයි. මේක පොඩ මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ටික කොලයක ලියලා බිත්තිය ගහලා හරි මතක තියාගන්න. ඒත් එක්කම දැන් මෙතනදී AND එක හැදුවට අපි NAND එක හැදුවේ නැහැ. ඉතින් NAND එක හදන එක මහ ලොකු දෙයක් නෙමෙයි. AND එකේ අනිත් පැත්තෙන් NAND එක මෙතෙන්ට not එකක් දානවා. හරි? අර කලින් එකෙදිත් එහෙම තමයි. කලින් එකෙදී අපි O එක හැදුවට NO එක හැදුවේ නැහැ. කෙරවලට not එකක් දාන්න එක විතරයි. මෙතෙන්ට not එකක් දාන්න එක විතරයි. ඒවා සරල දේවල්. හරි? ඒතර මේ ටික හොඳට මතක තියෙන්නම ඕනේ. ඉස්සරහා ලොකු ගණන් වලදී. මොකද මං කියවනේ මේකේ ලොකු ගණනක් එනවා කියලා ලකුණු 15ක. ඒ ලොකු ගණන් වලට මේ ටික මතක තියෙන්නම අවශ්‍යයි. හරිනේ? right. එතකොට මේ ටිකත් ටක් ගාලා ලියා ගන්න. ඊළඟට මම යනවා මේ ටික හරි. දැන් ඔන්න අපි මේ තනිකර තියරි කෑලි ටික කතා කරන්නේ. ඒ තියරි කෑලි කරද්දි පොඩ්ඩක් ඔයගොල්ලෝ ඉවසා වදාරන්න ඕනේ. සමහර අය දන්න අය ඉන්නවා, දන්නේ නැති අය ඉන්නවා. හරි? එතකොට මේ තියරි ටික අනිවාර්යෙන් ඔළුවට දාගන්න ඕනේ. ගණන් වලට ගියාම මම නියමෙටම කියලා දෙන්නම්. ඒ ගණන් ටික සුළු කරන විදිය. හරි? ඊට කලින් තියරි ටික එපා. ඊට පස්සේ මෙන්න මේක පොඩ්ඩක් දාගන්න අපි මේ බූලියන් ඇල්ජිබ්‍රා එහෙම නැත්නම් බූලිය බීජගණිතය බූලිය බීජගණිතය කතා කරද්දි මෙන්න මේ දේවල් ටික වැදගත්. මේවා ටික මම මෙන්න මේ විදිහට දෙන්න. ඔයගොල්ලෝ මතක තියාගන්න බිඳුව ධන බිඳුව. කීයද? බිඳුවයි. බිඳුව ධන 1. අන්න 1යි. 1 ධන බිඳුව. 1යි 1 ධන 1 1යි කියන එක මතක තියාගන්න බූලියන් ඇල්ජිබ්‍රා වලදී. හරි? මේවා ටික ලියා ගන්න. ඊට පස්සේ අපි දානවා බිඳුව ධන x. මේ විචල්යක් එක්ක. බිඳුව ධන x. x කියලා මම විචල්යක් කරගන්නවා. x කියන විචල්‍ය අරගත්තාම මෙන්න මේක තමයි ඔයගොල්ලෝ ඔළුවට දාගන්න. මේ ටික නම් ඔයගොල්ලන්ට තේරෙනවා. මේ ටිකේ මේ කෑල්ල විතර නිකන් මීට කලින් දැකලා නැති එකකට තියෙන්නේ. හරි? මේකෙදි මෙන්න මේවා ටික ඔයගොල්ලන්ට අතිශය අවශ්‍යයි. සරලයි වගේ තිබ්බට අතිශය අවශ්‍යයි සහ ඔයගොල්ලෝ ගොඩක් වරද්ද ගන්න තැන. බිඳුව ධන x උනොත් ප්‍රතිදානය මොකද්ද කියලා තමයි ඔය අහන්නේ. ඔයගොල්ලෝ කොහෙද යද්දි බිඳුව ධන x දැක්කොත්. එතකොට මේ x කියන්නේ විචල්‍යයක්. මේ විචල්්‍ය තියෙන්න පුළුවන් අගයන් තමයි එක්කෝ 1 නැත්තම් බිඳුව. හරි? එහෙනම් අපි බලමු මේක x 1 වුණාම එන්න පුළුවන් අගය මොකද්ද කියලා. x 1 වුණොත් උත්තරේ කීයද? x 1 වුණොත් උත්තරේ 1යි නේද? 1 ධන බිඳුව 1යිනේ. x බිඳුව වුණොත් උත්තරේ කීයද? x බිඳුව වුණොත් උත්තරේ බිඳුවයි නේද? බිඳුව ධන බිඳුව බිඳුව. එහෙනම් ඔයගොල්ලන්ට පේනවද x ට එන අගයම නේද මේ මෙතන උත්තරේටත් එන්නේ.
මේ හරි පේනවනේ. චුට්ටක් එහෙන් තමයි දිලිසෙන්නේ. හරි. x ට එන අගයම තමයි මේ ප්‍රතිදානයටත් එන්නේ. පේනවද? එහෙනම් බිඳුව ධන x ගේ ප්‍රතිදානය හැම වෙලෙම x. පැහැදිලි? ඔන්න ඔහම මතක තියාගන්න. ඔය මතක තියාගන්න විදිහ පොඩි කෙටි ක්‍රමයක් තමයි මම කියලා දුන්නේ. ගොඩක් අය කරන්නේ ඕක කටපාඩම් කරනවා. කටපාඩම් කරොත් ඒක හරියන්නේ නැහැ. හින්දා මේක තර්කයෙන් මතක තියාගන්න. තර්කය කරන්න දෙයක් නැහැ මේකෙදි. හිතින් එක සහ බිඳුව x ට දාලා බලන්න මොකක්ද දෙන උත්තරේ කියලා. හරිනේ? right. බලමු. ඊළඟට අපි යනවා බිඳුව දාන x. ඊළඟට එනවා x ධන x. x ධන x. මට කියන්නේ මේක මොකද වෙන්නේ? x ධන x. අපි x ධන x ට කලින් මේක බලමු පොඩ්ඩක්. x ධන 1 බලමු අපි. හරි? x ධන 1. මේක කියන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ හිතලා කියන්න. x ධන 1 මොකක් වේද? මොකක් වේද කියලා කොහොමද බලන්නේ? x ට 1 සහ බිඳුව හිතින් දාලා බලනවා. දැන් මේක කරන්නේ හිතින්. විභාගෙදිත් ඔයගොල්ලන්ට මේවා එකක් ආවොත් ටක් ගාලා හිතින් දාලා බලන්න. x ට 1 දැම්මොත් 1 ධන 1 1යි. x ට බිඳුව දැම්මොත් බිඳුව ධන 1 1යි. එහෙනම් හැම වෙලෙම උත්තරේ කීයද එන්නේ? 1 කියලා නේද? එහෙනම් අවසාන උත්තරේ 1 කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ සමීකරණයක කොහේදී හරි ඉස්සරහට අපි සමීකරණ සුළු කරන්න තියෙනවා. සමීකරණයක කොහේදී හරි x ධන 1 කියන එක දැක්කොත් උත්තරේ කීයද? 1යි. පැහැදිලිද? right. ඊළඟට අපි යනවා x ධන x. x ධන x. බලන්න. x ධන x කියලා කියන්නේ. ඒ කියන්නේ මම x කියාගේ 1 කිව්වොත් මෙයත් 1 මෙයත් 1 නේ. x කියාගේ 1 වෙලාවට මෙයත් 1 මෙයත් 1. එහෙනම් ප්‍රතිදානය 1යි. x කියාගේ බිඳුව වෙලාවට මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි ප්‍රතිදානයත් බිඳුවයි. තේරෙනවද? එහෙනම් ඔයගොල්ලන්ට පේරනවද මේ x කියාගේ 1 වෙලාවට ප්‍රතිදානය 1යි. x කියාගේ බිඳුව වෙලාවට ප්‍රතිදානය බිඳුවයි. එහෙනම් හැම වෙලේම මේ සමීකරණේ ප්‍රතිදානය විදියට එන්නේ කීයද? x. තේරුණාද? පැහැදිලිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ සමීකරණයක කොහෙදී හරි x ධන x දැක්කොත් මොකද කරන්නේ? ටක් ගාලා හිතින් දාගන්නවා. 1 දාලා බලනවා. 1 දැම්මොත් 1 ධන 1 එන්නේ 1යි. බිඳුව දාලා බලනවා. බිඳුව ධන බිඳුව බිඳුවයි. එහෙනම් හැම වෙලෙම x ට දාන අගේම තමයි එන්නේ. එහෙනම් x ධන x x කියන එක ඔළුවට එන්න ඕනේ. තේරුණාද? මේක කටපාඩම් කරනවට වඩා මම මේ කියන ක්‍රමේ ප්‍රැක්ටිස් කරොත් ඒක චුට්ටක් වෙලා යනවා ප්‍රැක්ටිස් කරගන්න. ප්‍රැක්ටිස් කරොත් ඔයගොල්ලන්ට මේක නියමෙටම ගොඩ දාගන්න පුළුවන්. හරි? රයිට්. ඊළඟට බලන්න x ධන x එකත් හරි. ඊළඟට එනවා x ධන x බා. x ධන x බා. x ධන x බා කියන්නේ x සමානයි 1 වෙලාවට x බා කියන්නේ කීයද? අපි දැන් දන්නවා x බා කියන්නේ x ගේ අනිත් පැත්ත. බිඳුවයි. එහෙනම් x ධන x බා x 1 වුණාම x බා බිඳුවයි. එහෙනම් පිළිතුර 1යි. හරිනේ? එහෙනම් අවසාන පිළිතුර 1යි කියලා දැන් ඔක්කොම ඉවර කරනවා? නෑ අනිවාර්යෙන් x සමානයි බිඳුව වෙලාවෙදිත් කීයද කියලා බලන්න ඕනේ මතක තියාගන්න. හරි? x සමානයි බිඳුව වෙලාවට x බා කියන්නේ 1යි. බිඳුව ධන 1 1යි. දැන් පේනවද ඔයාට හැම වෙලේම ඒ කියන්නේ x වෙන්න පුළුවන් එක්කෝ 1 නැත්තම් බිඳුවනේ. x 1 හරි බිඳුව හරි වෙන හැම වෙලේම අපිට හම්බෙන ප්‍රතිදානය 1යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයාට සමීකරණයක් මැද්දේ x ධන x බා වගේ අවස්ථාවක් ආවොත් හරි අවසාන පිළිතුර හැම වෙලේම 1යි කියන එක. හරිනේ? right. එතකොට මේ ටික එක්ක කටපාඩම් කරගන්න පුළුවන් නැත්තම් මම කියපු තර්කෙන් ඒ වෙලාවේ හිතලා ගොඩනගන්න පුළුවන්.
මම කැමති ඔයගොල්ලෝ මං කියපු තර්කයෙන් ඒ කියන්නේ හිතින් එක සහ බිඳුව ඒ අදාළ x ට දාලා බලලා සුළු කරනවා නම් තමයි වඩා හොඳ. එහෙම බැරිම නම් මේ ටික කටපාඩම් කරගන්න වෙන ක්‍රමයක් නැහැ නේ. හරි. බැරිම නම් කටපාඩම් කරගන්න. නමුත් අර මං කියපු ක්‍රමේ දාගන්න පුළුවන් වුණා නම් ඔළුවෙන් කරගන්න පුළුවන් වුණා නම් බැටයක් පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. චුට්ටක් ගණන් හදන්න වෙනවා. ඒක පුළුවන් කරගත්තා නම් වාට හොඳටම හොඳයි. ගණන් නිකන් බලන් ඉන්නදී හදන්න පුළුවන්. තේරෙනවද? right. එතකොට ඔන්න ඔය බූලියන් ඇල්ජීබ්‍රා වල එක කොටසක්. තව චූටි කොටසක් තියෙනවා. බලන්න. මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. මේ කොටස ඊට ඉස්සරහින් මේ කොටස. හරි? මේ ටික ලියා ගන්න ඕනේ. සහ මතක තියෙන්න ඕනේ. දැන් මම මේක මකලා ඔයගොල්ලන්ගෙන් ටට්ටක් ගාලා ඇහුවොත් එහෙම x ධන 1 කීයද? x ධන 1 කීයද? ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. 1යි. x ධන x කීයද? x. x ධන බිඳුව කීයද? x. හරි? අන්න ඒ වගේ ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. x ධන 1 1යි. x ධන x x. x ධන බිඳුව x. හරි? අන්න ඒ වගේ. x ධන x බා ඒ කියුනේ x ධන x බා අන්න 1යි. හරි? ඒ වගේ ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට බලන්න වැඩි කිරීම අරගත්තොත් එහෙනම් බිඳුව වැඩි කිරීම බිඳුව බිඳුවයි බිඳුව වැඩි කිරීම 1 බිඳුවයි 1 වැඩි කිරීම බිඳුව බිඳුවයි 1 වැඩි කිරීම 1 1යි කියලා අපි අර AND ගේට් එකේදී දැක්කා. හරි? ඒතර මේ බූලියන් ඇල්ජීබ්‍රා වලදී මේක අදාළ වෙනවා. ඒතර මේ ටික සරලයි. අපි මේකේ තියෙනවා x වැඩි කිරීම බිඳුව මං වැඩි කිරීම වෙනුවට තිතක් දාන නැත්නම් x එක පැටලෙනවනේ. x වැඩි කිරීම බිඳුව ඕනම සංඛ්‍යාවක් ඉතින් බිඳුවෙන් වැඩි කරපුවම බිඳුවයිනේ. ඕනනම් අපි 1.0යි දාලා බලමු. 1 වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් බිඳුවත් බිඳුවයි. එහෙනම් බිඳුවෙන් වැඩි වුණොත් ඕනම වෙලාවක බිඳුවයි. හරිනේ. ඊළඟට x වැඩි කිරීම 1. එකෙන් වැඩි වුණොත් බලන්න x 1 වුණොත් 1 වරක් 1 1යි. x බිඳුව වුණොත් බිඳුව වරක් 1 බිඳුවයි. එහෙනම් බලන්න ප්‍රතිදානය හැම වෙලේම x ගයාගේ නේද? x එක වෙලාවට ප්‍රතිදානයත් එක. x බිඳුව වෙලාවට ප්‍රතිදානයක් බිඳුවයි. එහෙනම් හැම වෙලේම ප්‍රතිදානය එන්නේ x ගේ අගයම තමයි. හරිනේ? x වරක් 1 එහෙනම් xම තමයි. ඔන්න ඔය විදිහට මතක තියාගන්න පුළුවන්. ඊළඟට x වරක් x x වරක් x x එක වුණාම මෙයත් එක වෙනවා නිකම්ම එයත් x මනේ. 1 වරක් 1 1යි. x බිඳුව වුණාම මෙයත් බිඳුව වෙනවා. මේක බිඳුව වරක් බිඳුව බිඳුවයි. එහෙනම් බලන්න හැම වෙලේම ප්‍රතිදානය x ගේ අගයම අරගෙන තියෙනවා. එහෙනම් x වරක් x x කියලා අපිට අඳුරගන්න පුළුවන්. පැහැදිලි? right. අවසාන එක x වැඩි කිරීම x bar. x වරක් x bar. x එක වෙලාවට අපිට x bar බිඳුව වෙනවා. 1 වරක් බිඳුව බිඳුවයි. x බිඳුව වෙලාවට x bar 1යි. පිළිතුර බිඳුව 1 බිඳුව වරක් 1 බිඳුවයි 1 වරක් බිඳුවත් බිඳුවයි. එහෙනම් මෙහෙම තිබ්බොත් සමීකරණයක් මැද්දේ හැම වෙලේම අපිට උත්තරය හම්බෙන්නේ බිඳුවයි කියලා. තේරුණාද? x වරක් බිඳුව x වරක් x bar හැම වෙලේම බිඳුවක් වෙනවා. හරි? පැහැදිලිද? right. එතකොට මේ ටිකත් ලියා ගන්න. දැන් ඔය ටික පාවිච්චි කරලා අපිට එනවා සමීකරණ සුළු කරන්න. ඔන්න දැන් අපි තියරි ටික අපේ එක්සර්සයිස් ටික කරලා ඉවරයි. දැන් ඔන්න බහින්න යන්නේ මඩට. නැත්තම් පූල් එකට පයින්න යන්නේ. හරි ගානක් හදන්න යන්නේ. ඒ ලෙවල් වල එනවා වගේ. හරි? දැන් ඔය ටික පාවිච්චි කරලා අපිට කියනවා එක එක සමීකරණ සුළු කරන්න කියලා. හරි? තව මේකත් එක්ක අපිට ඉගෙන ගන්න පොඩි නියමයන් සෙට් එකක් තියෙනවා. ඒත් මේවා ටිකම තමයි මේවා ටිකේ නම් ටිකත් එක්ක. ඒක අපි පැත්තකින් තියලා ඒක ඊළඟට පියවරට තියලා අපි සරල සුළු කිරීම ටිකක් මේකෙන් කරලා බලමු කොහොමද කරන්න කියලා. මම ඔයගලන්ට කියලා දෙන්නම්. හරි? බලන්න මෙන්න මෙහෙම. අංක 1. හරි? ඔයගලන්ට දෙනවා x
ධන x මට කියන්න මේකේ උත්තරේ කීයද? දැන් ඔයගොල්ලෝ දන්නවා. මේකේ උත්තරේ x. මෙහෙම දුන්නොත් xy ධන xy. මෙහෙම දුන්නොත් කීයද උත්තරේ? දැන් ඔයා හිතන්න මේ තියෙන්නේ පද දෙකක් කියලා හිතන්න එපා. මේ තියෙන්නේ ලස්සන සංකේතයක් මොකක් හරි එකක්. ඒ සංකේතයම තව පාරක් එකතු වෙලා. එහෙනම් උත්තරේ xyම තමයි. කියන්නේ මෙහෙම හිතන්නකෝ. මේ තියෙන්නේ z කියලා හිතන්නකෝ. දැන් මම මෙතන නියමයන් වලට x දුන්නට ඕක xම වෙන්න ඕනද? එහෙම එකක් නැහැ හරි. වෙන y z ඕන එකක් දාන්න පුළුවන්. xy කියන්නේ xy සමානයි z කියලා හිතන්නකෝ. මේත් z නේද? z ධන z උත්තරේ z. එහෙනම් උත්තරේ මෙතන xyම තමයි. තේරුණාද? තව මෙන්න මෙහෙම බලන්න. මේ සරල සුළු කිරීම ටිකක් මම දෙන්නේ ඈ. දැන් මම උත්තරේ දාන්න කලින් ඔයගොල්ලෝ උත්තරේ හිතලා ඉන්න මොකද්ද කියලා. මම මෙහෙම දුන්නොත් a ධන 1 a ධන 1 කීයද උත්තරේ? දැන් ටක් ගාලා මතක් වෙන්න ඕනේ. ඒ කෙලිම නියමෙම තිබ්බා. ගන්න. ඔයගොල්ලෝ මම හිතනවා හරියට උත්තරේ දෙන්නේ නැති කියලා 1. හරිනේ. ඊළඟට AB ධන 1 දැන් කීයද? දැන් මේ AB හින්දා බය වෙන්න ඕනද? නැහැ. ඔයා හිතන්නේ AB කියන්නේ x කියලා. AB සමානයි x. x ධන 1 1යි. එහෙනම් අවසාන උත්තරේ 1යි. තේරුණාද? මේව ලියාගෙන යන්න. මේව වැදගත්. මම දෙනවා මෙහෙම එකක්. ABC බා ධන 1 කීයද උත්තරේ? මේක a කියලා හිතන්න. මේක එහෙම නැත්නම් x කියලා හිතන්න. x ධන 1 එකයි කියලා අපිට ඔන්නෝම ලියන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට අපි තව එකකට යමු. ඊළඟට 6 වෙනි එකට යමු. මම මේ ටික වකරනවා. ඔයගොල්ලෝ ලියා ගන්න නැතිනේ. හරි. 6 අපි අරගමු x y ධන z ධන 1. දැන් මොකද හිතන්නේ? ඔන්න චුට්ටක් සංකීර්ණ කරලා. දැන් ඕගොල්ලන්ට කෙලින්ම හිතන්න පුළුවන් මේ කොටස සමානයි x කියලා. x ධන 1 එකයි. කෙලින්ම එහෙම සුළු කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක නිකන් කැතයි වගේ නම් එහෙම හිතෙන්නේ නැහැ වගේ නම් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මේ කොටස ධන මේ කොටස ධන මේක. z ධන 1 එකයි. හරි? ධන මේ ටික එකයි. මේක එකයි. ඉතින් ඔච්චර දගලන්න දෙයක් නැහැ ඉතින්. තේරුණාද? ඔන්න ඔහොම ගන්නත් පුළුවන්. එච්චර දගලන්න දෙයක් නැහැ. ඔයාට කෙලින්ම කියන්න පුළුවන් මේ සමීකරණේ මේ කොටස අපි හිතමු a. එහෙනම් a ධන 1 සමානයි 1 බැවින් පිළිතුර මොකද්ද? 1යි. පිළිතුර 1යි. තේරුණාද? එතකොට ඔන්න බලන්න සමීකරණය කොච්චර ලොකු වුණත් කොච්චර සංකීර්ණ වුණත් අවසානයේ එකක් එකතු වුණොත් කෙලින් මෙතනින් සමීකරණය ඉවරයි 1 වෙනවා. මේක උත්තරේ 1යි. දැන් මේවා 7. මම එන්න ටිකක් සංකීර්ණ සමීකරණ දෙන්නේ. a බා b සම්පූර්ණ එකේ බා ධන c d මෙන්න මෙහෙම දීලා a b ධන 1. හරි? මම දුන්නා කියලා මේ එන්න සමීකරණ. සමහරු මෙහෙම දුන්නාම මේක දාගෙන සුළු කරනවා. එහෙම සුළු කරන්න දෙයක් තියෙනවද? නැහැ. ධන 1 කියන්නේ කෙලිම උත්තරේ 1යි. හරි? මොකද්ද පාවිච්චි කරේ? අර කලින් මෙතන නෑ. කලින් අපි තිබ්බේ x ධන 1 සමානයි 1. අපි මෙන්න මේ වගේ අවස්ථාවලදී ඉස්සරහින් නියමය ලියන්න ඕනේ. හරි? ඔයගොල්ලෝ පාවිච්චි කරපු නියමය එක්ක නම නැත්තම් මේ වගේ අවස්ථාවකදී නම් ඔයගලන්ට a ධන 1 සමානයි 1 බැවින් කියලා මෙහෙම වරහන් ඇතුළේ ඉස්සරහින් දාන්න ගොඩක්
මේ මම දැක්ක ඒ ලෙවල් වලදී ගොඩක් ඒවා අය මාකින් ස්කීම් වල මේකටත් ලකුණු දෙනවා. ඒකින්ද නියමය අනිවාර්යෙන් දාන්න. හරි? මේ විදිහට දැම්මම ඇති ඈ. මේ නියමයන් වලට නම් තියෙනවා මම ඉස්සරහදී උගන්වනවා. ඒ නම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක දාන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. ඊළඟට මම යනවා ඊළඟට. බලන්න 8 9. මෙහෙම අරගත්තොත් කීයද උත්තරේ? ඒ ධන ඒ බා. කීයද උත්තරේ? අන්න 1යි කියලා ඔයගලන්ට මතක ඇති. මෙහෙම දුන්නොත් 10 වෙනි එක AB ධන AB බා. මේකම තමයි. හරි? කීයද? 1යි. මම මෙහෙම දුන්නොත් 11. මල ධන මල බා. හරි? සංකේතනේ ඉතින් A කියන්නේ සංකේතයක් B කියන්නේ සංකේතය. ඉතින් මම දුන්න මල. මල ධන මල බා. කීයද? 1යි. තේරෙනවද? ඉතින් ඕනික සංකේත විතරයි. අදාළ සංකේතෙම බා එක දුන්නා නම් මේ දෙක එකතු වුණා නම් එක වෙන්න ඕනේ. ඉතා සරලයි. මේ ටිකත් මම මකන්නම්. එතකොට ඔන්න ඕක තමයි අද කතා කරන්න තියෙන්නේ. ඔය ටික පුළුවන් කරගන්නයි ඕනේ. හරි? ලොජික් ගේට් එක ඉස්සරහට යන්න. බල. තව එකක් මම ගන්නවා. අපි ගමු A වරක් A බා. ඔයගොල්ලෝ දන්නවා බිඳුවයි. හරි? අපි කීයද නැත්තුවේ? කීය හරි. 11 නැත්තුවේ මේ 12. 13. හරි? මේක ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් මම දෙනවා AB ධන C බා ධන AB ධන C. කීයද උත්තරේ? බලන්න. AB ධන C. AB ධන C. මෙයාගේ බාම තමයි මේ ඉන්නේ. තේරෙනවද? දැන් මේ දෙන්න දෙපැත්තට එන්න ඕනද? එහෙම එකක්. එහෙම එකක් නැහැ. හරි? මේ තියෙන්නේ බිඳුව. සෝරි මම මෙතන වැඩි කිරීම මේක වැඩි කිරීම කරමු. හරි? මේකමනේ. වැඩි කිරීම දුන්නොත් මෙහෙම දාලා. හරි? මේ තියෙන්නේ බිඳුවයි. එකතු කිරීම ආව නම් මම කලින් තිබ්බ විදිහට එකතු කිරීම ආව නම් කීයද? කෙලින්ම 1යි කියලා ගන්න පුළුවන්. හරි? 14. අපි දාමු කලින් ලිව්වේ මේ වගේ කන්නේ. අන්න ඔහම තිබ්බනම් අපිට කියන්න පුළුවන් මේ කොටස එකතු කිරීම මේ කොටස කීයද? x ධන x බා වගේ x ධන x බා වගේ කීයද? කෙලින්ම 1යි. මෙතන හැම වෙලෙම ලියන්න. හරි? x ධන x බා සමානයි 1 බැවින්. මෙතන දාන්න පුළුවන් මෙතන නැති සංකේතයක් දාලා දාන්න. x වරක් x බා සමානයි බිඳුව බැවින්. හරි? මෙතන කෙරවලේ මම ලිව්වත් නැතත් ඕගොල්ලෝ දාගන්න අදාළ නියමය මොකක්ද ඒකේ බලපෑවේ කියලා. පැහැදිලිද? ඉතින් ඔන්නෝම තමයි සුළු කරා යන්නේ. හරි ලේසි. හැම වෙලේම මතක තියාගන්න අර මං කියපු කලින් 8ක් දුන්නේ. එයාට මතක තියාගන්න. එයාටත් මතක තියාගන්නවට වඩා හොඳයි මම මේ කියලා දීපු විදිහට 1.0යි ඒ වෙලාවේ දාලා සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. හරි? බලන්න 15 මම දෙනවා අපි හිතමු මෙහෙම A B ධන C බා මේ සම්පූර්ණ එකේ බා ධන A B බලන්න සමීකරණය එන්න ලොකුයි වගේ. හැබැයි ඇති දෙයක් නැහැ. මේ තියෙන්නේ x බා නම් මේ තියෙන්නේ x. මේ තියෙන්නේ x බා නම් මේ තියෙන්නේ x. මේ දෙන්න එකතු කරලා x ධන x බා කෙලින්ම උත්තරේ අපි දන්නවා 1යි කියලා. පැහැදිලිද? තේරුණාද? එතකොට ඔන්න ඔය වගේ හරි මෙන්න මේ වගේ සමීකරණ ලස්සනට සුළු කරන්නයි ඕනේ. දැන් ඕගොල්ලන්ට කරන්න වැඩක් තියෙනවා. මේ සමීකරණ 15 මේවත් එක්ක ඕගොල්ලෝ ලියා ගන්න ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම් ආයෙ වීඩියෝ එක පිටිපස්සට ලියා ගන්න. ඊට පස්සේ මේ ටික මේ වීඩියෝ එක එකපාරක් හරි දෙපාරක් හරි ඔළුවට යනකම් බලලා ඉවර වෙලා
මං ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක දාලා තියෙනවනේ. ඒකට මැසේජ් එකක් දාන්න logic gate පළවෙනි කොටස බැලුවා කියලා. එතකොට මම ඔයගොල්ලන්ට මේ වගේ තව ගණන් සෙට් එකක් ඔයගොල්ලන්ට එවන්නම්. හරි? ගණන් සෙට් එකක් එවන්නම්. ඒ ගණන් සෙට් එක ඔයගොල්ලෝ හදන්න ඕනේ. හරි? ඒකේ උත්තර ටික මම ආපහු ඔයගොල්ලන්ටම එවන්නම්. මැසේජ් එකක් දාන්න WhatsApp දාන්න. හරි? මම මේකෙත් ඕන නම්බර් එක දාන්නම්. 071 222 3 3 1 9. හරි? මේකට WhatsApp message එකක් දාන්න. දැම්මොත් මම ඔයගොල්ලන්ට ඒකේ ගණන් ටික එවන්නම්. එතකොට මේ වගේ සරල ගණන් ටිකක් තියෙන. ඒ ටික ගණන් ටික හදලා මට එවන්න. මම ඔයගොල්ලන්ට උත්තර ටික කියන්නම්. හරිනේ? ලොජික් ගේට් එතකොට මෙතනින් ඉවර නෑ. තව සෑහෙන කොටසක් තියෙනවා. හරි? ඒ ටික අපි එම්ම මේ විදිහට ඉස්සරහට කතා කරගෙන එමීට යමු. පැහැදිලිනේ? ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට මේ ටික තේරුණාද මොනවද කොහොමද කියලා. ඒක අපිට ගොඩක් උදව් වෙනවා ඉස්සරහ වීඩියෝස් කරන්න. හරිනේ? හරි. එහෙනම් අදට එච්චරයි. ආයෙත් ඊළඟ කොටසෙන් හම්බ වෙමු. Thank you.